समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තානං චේපියං ජඤ්ඤා නනං පාපේන සංයුජේ නහිතං සුලභං හෝති සුඛං දුක්ඛටකාරිනා අන්තකේනාධිපන්නස්ස ජහතෝ මානසං භවං කිංහිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති කිංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනී යංච කරෝති කායේන වාචාය උදචේතසා සංහිතස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති කංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනී තස්මා කරෙය්‍ය කල්යාණං නිච්ඡයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදු ගුණ අතර සත්වයන් හඳුන්වනවා සත්තා දේව මනුෂ්‍යානං කියලා. සත්තා දේව මනුෂ්‍යානං දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයාගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ අනුශාසකයන් වහන්සේ. තවත් තේරුමක් ශාස්ත්‍රුන් වහන්සේ කියනකොට දැක්වෙනවා කාන්තාරයෙන් ඈතර කරවන ශාස්ත්‍රනායකයාද ශාස්ත්‍රුන් වහන්සේ ඇටියට හඳුන්වනවා. අපේ සරුවඥන් වහන්සේ දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයාට මෙලොව හිතසුව පිණිසත් පරලොව සුගතිය පිණිසත් අමා මහ නිවන් සුව පිණිසත් අනුශාසනා කරන බැවින් අනුශාසක අර්ථයෙන්ද ශාස්ත්‍රෝණං වෙනවා. ඒ වගේම ජාති කාන්තාරය, ජරා කාන්තාරය, ව්‍යාධි කාන්තාරය, මරණ කාන්තාරය, ශෝක කාන්තාරය, පරිදේව කාන්තාරය, දුක්ඛ කාන්තාරය, දෝමනස්ස කාන්තාරය, උපායාස කාන්තාරය කියන මේ අනේක වේද දුක්ඛ ධර්මයන්ගෙන් සමන්විත වූ සංසාර කාන්තාරින් සත්‍යයන් යෙතර කරවා නිර්වාණ ශේම භූමියට පමුණවන නිසාද ශාස්ත්‍රු වාහක කියන අර්ථයෙන් දෙමිනිසුන් ශාස්ත්‍රෝණං වෙනවා. පින්තුනි මේ ශාස්ත්‍රු භාවයෙන් සමන්විත වූ ශාස්ත්‍රු ගුණයෙන් සමන්විත වූ සරුවඥන් වහන්සේගේ විශේෂ අනුශාසනාවක් මේ ගාථා පෙළ. මේ ගාථා පෙළේ කෙටි තේරුම මෙහෙමයි. අක්ඛානං චේ පියංජඤ්ඤා නනං පාපේන සංයුජි සෑම කෙනෙක්ම තමාගේ ජීවිතයට ප්‍රියයි මනාපයි. ඒ බව නුවණින් දැන ඒ ප්‍රේමනාප ආත්ම භාවයේ පවක් සමග නොයදුජ යුතුයි. නහිතං සුලභං හෝති සුඛං දුක්ඛටකාරිනා කයින් වචනින් සිතින් වැරද්දක් කරන කෙනෙකුට සැපයක් ලැබෙනවා කියන එක සිදු නොවන දෙයක්. අන්තකේනාදී පන්නස්ස ජහතෝ මානුසං භවං ජීවිතයේ අවසාන මොහොතට පැමිණියා වූ කෙනෙකුට ආත්භාවයේ සම්බන්ධ සියල්ල අත්හරින වේලාවේ කිංහිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති තමාගේ කියා කුමක්ද අයිති වෙන්නේ කුමක්ද අරගෙන යන්නේ කිංචස්ස අනුගං හෝති ඡායාවාන පායිනි සෙවණන් ලක්ෂේ තමා අනුව එන්නේ කුමක්ද
යංච කරෝති කායේන වාචාය උදචේතසා කයින් වචනින් සිතින් යමක්ද කරන්නේ කං ඊතස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති ඒ කයින් වචනින් සිතින් රැස් කරගන්න කුසල් හෝ අකුසල් හෝ කර්මයේ පමණක් සෝකීය වෙනවා තමා සතු වෙනවා සවනල් ලක්ෂේ තමා අනුවම භවයෙන් භවයට යනවා ගමන් කරනවා තස්මා කරෙය්‍ය කල්යාණං නිච්චයං සම්පරායිකං ඒ නිසා මතු භවයන්හිදීද හිතසුව ගෙන දෙන්නා වූ කුසල ධර්මයන් සිද්ධ කටයුතුයි පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පානිනං සෑම සත්‍යයකට මෙලවත් පරලොවත් දෙකේම පිහිට වෙන්නේ සිදු කර ගන්නාලද කුසල ධර්ම සම්භාරයයි කියන එක මේ අනුශාසනා ගාථා පෙළේ කෙටි තේරුමයි. පින්තුන් අහලා ඇති අපේ බුදු සසුනේ වැඩ සිටිය යසකුල පුත්‍ර මහරහතන් වහන්සේ. මේ යසකුල පුත්‍ර මහරහතන් වහන්සේගේ මව්තුමිය සුජාතා සිටු දේවියයි. මේ සුජාතා සිටු දේවිය කල්ප ලක්ෂයකට ඉස්සර පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වන කාලයේ හංසවතී රාජධානී සිටු කුමරියක් වගේ හිටියේ. ඒ කාලේ ආයුෂ අවුරුදු ලක්ෂයක් තිබුණ මිනිසයන්ද ඒ කාලේ සරුවඥන් වහන්සේ පහළ වුණා. නිතර බණ අහන්න දම් පින්කම් කරන්නත් යොමු වී සිටියා මේ සිටු කුමරිය. දිනක් දැක ගන්න ලැබුණා ඒ බුදුසසුනේ පළමුවෙන් සියල්ලන්ද පළමුවෙන් තෙරුවන් සරණ ගිය උපාසිකාවකට තනතුරු දෙනවා දැක්කා. එතුමියගේ හිත නැමුණා අනේ සාදු සාදු මටත් අනාගත බුදුසසුනකදී සීලම උපාසිකාවන්ද පළමුවෙන් තෙරුවන් සරණ යන කෙනෙක් වෙන්න ලැබේවා කියලා. බුදුපාමොක් ලක්ෂයක් සංගරුවනට සිය නිවසේ දින 7ක් මහා දන්පැලක් පැවැත්තුවා. අවසාන දවසේ බුදුපාමුල වැඳගෙන ප්‍රාර්ථනාවක් කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ සිතේ විශාල පැතුමක් ඇති වුණා ස්වාමීනි. ඒ මෙහෙමයි මටත් මතු අනාගතයේදී බුදු සසුනක සියල්ලන්ද පළමුවෙන් තෙරුවන් සරණ ගිය උපාසිකාවක් වනිවන් සුව ලබන්න වාසනාව වේවා කියන පැතුම. ඒකම ස්වාමීනි මගේ තවත් පැතුමක් තියෙනවා අනාගතයේ ලෝතුරා බුදු වෙන මහා බෝධිසත්වයන් වහන්සේ නමකට බුදු වෙන දවසේදී ශීල පායාස පූජාව කරගන්න මට වාසනාව වේවා. ඒ වගේම ස්වාමීනි අනාගත බුදු සසුනකදී ඒ ශීල පායාසේ පූජා කරන ලැබ ලෝතුරා බුදු වෙන බුදු සසුනේ පරිදිව රහත් වෙන පින් ඇති පුත්‍රවණක් ලැබේවා. මෙන්න මේ ප්‍රාර්ථනා තුන මට අවසර ලැබේවා කියලා තමයි බුදුපාමල වැන්දා. සරුවඥන් වහන්සේ අනාගතං ඥාණයෙන් දැකලා විවරණයක් දුන්නා. මේ පැතුම කල්ප ලක්ෂයකින් මැත්තේහි ගෞතම බුදු සසුනේදී සුජාතා නමින්ම ඉපද පළමුවෙන්ම බුදු වෙන දවසේදී ශීල පායාස පූජා කරන්න වාසනාවන්ත වෙනවා. රහත් වෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්ද ලැබෙනවා. එවාගෙම සියල්ලන්ද පළමුවෙන් තෙරුවන් සරණ යන වාසනාවක් ලැබෙනවා. ඒ බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලැබෙනවා කියලා අනාගත වාක්‍ය දේශනා කළා. එතුමේ කල්ප ලක්ෂයක්ම ඒසා විශාල අදිෂ්ඨානයකින් භවයෙන් භවයට සුගතියට දියමින් තමාගේ පාරමී පුරාගෙන ආවා. හිතෙන්ද පුළුවන් මේ විදිහේ දුක කතරකදී ඇයි හිත වෙනස් නොවෙන්නේ කියලා. පින්නතුනි අපේ චිත්ත සංතානේ භවයෙන් භවයට හේතුඵල සම්බන්ධතාවෙන් තේලියට පවතිනවා. රූපකාය විතරයි ඒ භවයේදී නවතින්නේ. නාම කය නාම චිත්ත පරම්පරාව චුති පරිසන්දි වශයෙන් එකට සම්බන්ධ වෙමින් තමයි මේ සසර එන්නේ. ඉතින් හිතට එකතු වෙන්නා වූ ඡන්ද චිත්ත විදියේ විමර්ශා කියන මේ ඉර්ධිපා ධර්ම අතර එවාගෙම මේ ධර්ම හතරෙන් එකක් ප්‍රධාන වෙලා තමයි කුසල් කරන්නේ හිත නැමෙන්නේ. ඒ නිසාම සමහරිට අකුසල් වලින් වළකින්න වාසනාවන්ත වෙනවා. ඒ නිසාම සතර ආපා දුකින් රැතෙමින් දෙන්න වාසනාවන්ත වෙනවා. මේම නිසා තමයි කල්ප ලක්ෂයක්ම අතරක් නැර මේ චිත්තය මුහුකුරවාගෙන ආවේ. අවසානාත් භාවයේදී අපේ සරුවක්යන් වහන්සේ ලෞතුරා බුදු වෙන්න පහළ වෙන කාලයේදී මෙතුමිය උපන්නේ සේනානිය කියන නියංගමේ. සේනානිය නියංගමේ ඉපදෙලා තරුණ වයසේදී නේරංජරා ගඟට නාන්න යනවා තමන්ගේ මිතුරියන් එක්ක. ඒ සේනානිය ගමේ ප්‍රධාන සිටු නිවසේ සිටු කුමරියක් වෙලා ඉපද සිටියේ සුජාතා නමි. එක දවසක් එසේ නාන්ද යන වෙලාවේ උදෑසනකදී දැක්ක බොහොම ලස්සන
වෘක්ෂයක් නුග වෘක්ෂයක්. එතන බොහෝ සෙයින් මේ එළුවන් බලන අජපාලකයන් නැවතුම් ගන්න තැන. නමුත් බොහෝම දර්ශනීයයි හොඳට වැවුණු මේ කඳක් ඇති සුදු කඳක් ඇති හොඳට පැතිරිච්ච අතුපතර ඇති හේවන ඇති වෘක්ෂයක්. මෙතුමිය කල්පනා කළා මෙතන මහේසාක්‍ය දෙවි කෙනෙක් ඇති කියලා. ඒ තන් පාස් වේලා ගොඩ වෙලා එතෙන් ඇවිල්ලා වැඳලා බාහිරයක් වුණා. අනේ දෙවියනේ මට සමජාතක එවැගේම හොඳ ධනවත් නැනවත් ස්වාමි පුත්‍රයෙක් ලැබෙන්නත් පළමුවෙනි ගර්භයේදී පින් ඇති නුවණැති වාසනාවන්ත පුත්‍රයෙක් ලැබෙන්නත් අවසර ලැබේවා කියලා බාහිරයක් වුණා. එසේ ලැබෙනවා නම් මම වර්ෂයක් පාසා අසම්භින්න ශීල පායාස පූජාවෙන් පූජා කරන්නෙමි කියලා බාහිරේ පොරොන්දු වුණා. ඒ වගේම වැඩි දවසක් ගියේ මෙතුමියට බර්ණස් නුවර බොහෝම වාසනාවන්ත පුණ්‍යවන්ත සිටු ගෙදරගේ සිටු පුත්‍රයෙක් එක්ක විවාහපත් වෙන්න ලැබුණා. ඉතින් මේ ගයාව කියන ප්‍රදේශයයි මේ සේනානී නියංගම තියෙන්නේ බර්ණස් නුවරයට ගොඩක් දුරයි යොදුන් 18ක් පමණ දුරයි. එයින් අතර තමයි අපේ සරුවඥන් වහන්සේ බුදු වීමට අවුරුදු 20කට පමණ ඉහතදී මේ පුත්‍රයන් උපන්නා. ඒ තමයි අනාගතයේදී කියන්නේ වයස 20-25 වයසේදී රහත් වෙන මේ යසකුල පුත්‍ර ස්වාමින් වහන්සේ. උන්වහන්සේට බොහෝම වාසනාවන්ත පුණ්‍ය භාග්‍යයක් තිබිච්ච බැවින් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට වාගේ තුන් ඍතුවට තුන් ප්‍රාසාදයක් ඇතෝ දෙමෝපියන් අතර බොහෝම සැපෙන් වැඩුණ මේ යසකුල පුත්‍ර සිටු පුත්‍රයා. එවැනි විවාහපත් වෙලා හිටියා ඊටාම ලස්සන කුමාරිකාවන් 4 දෙනෙක් එක්ක මේ තරුණ වයසේදී. ඔය අතර තමයි අපේ සරුවඥන් වහන්සේ වාසනි 29 දී පැවිදි වෙලා 6 වරුද්දක් මහා ප්‍රධාන වීර්ය වැඩලා හරියටම 35 වෙනි වසරේදී හෙටයි වෙසක් පොය කියන දවස එනකොට පංචමහා සිහිනයක් දැකලා තීරණය කරගත්තේ මම හෙට දවසේ ලෞතුරා බුදු වෙනවා කියලා. ඒ වෙනකොට උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතර දාලා මැදුම් පිළිවෙත අනුගමනය කරමින් අෂ්ට සමාප්‍රතිලාභීවයි හිටියේ. හරියටම ඔය ගයා ප්‍රදේශයේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියාවට පිරුවේ. ඒ නිසාම උරුවෙල් දනම්ව කියන්නේ ඒ ප්‍රදේශයේමයි. උන්වහන්සේ එදා ගඟෙන් මෙගොඩ ඒ අජපාල නුගරු කුමල වැඩ සිටියා හරියටම වෙසක් පොය දාසේ උදෑසනකදී. උන්වහන්සේ නිතරම දැන් සමවස්සෝයෙන් වැඩ ඉන්නේ. ඔය අතර හරියට වෙසක් පොය දාසේ තමයි වර්ෂයක් පාසා මේ බහාරය උපකරන සිරිත තිබුණේ මේ සුජාතාවගේ. ඉතින් ඊට පෙර දින ගණනාවක් තිස්සේ දෙනුම් 500ගේ කිරිදොවලා 250කට පොවලා ඒ 250න් කිරිදොවලා 100කට පොවලා 100න් කිරිදොවලා 50කට පොවලා ඔහොම ඇවිල්ලා 8 දෙනෙකුගෙන් කියලා දෙනුම් 8 දෙනෙකුගෙන් ලබාගත් ඊටාම ඕජා සම්පන්න එලෙකෙන් තමයි මේ අසම්බින්න ශීර පායාසය සකස් කරන්න සූදානම් වුණේ. උඩුවියම් බඳලා සුවඳ දරින් දැල්ලු ලිපේ රත්තරන් භාජනයක තමයි මේ කිරිබත සම්පාදනය කරන්නේ. වෙන දවස්වල වගේ නෙමෙයි දා පුදුමයක් ඇති වුණා. එතුමේගේ ඇහැට පේන්නේ නැහැ. හාත්පසින් පුදුමාකාර ආලෝකයක් ආවා. 4 දිශාවෙන් 4 වරන් දෙවියෝ කඩුගත් අත් ඇතිව ආරක්ෂාවට හිටියා. එවැගේම සබ්දව රජුට වෙලා ලිප සකස් කළා. අනිත්‍යයට පේන්නේ නැහැ. නමුත් මේ ලිපේ ගින්දර බොහෝම ලස්සනට එළුම් මලක් වාගේ තමයි දැල් වෙන්නේ. සුලේවාගින සහම්පති දිවෙන් බ්‍රහ්ම රාජය ඇවිල්ලා ශේතච්ඡත්‍රයක් අල්ලගෙන හිටියා. මේ කිරිබත සම්පාදනය වේලාවේ දුමක් පිට වෙන්නේ නැහැ. දක්ෂිනා වර්තව රත්තරන් පාට බුබුලු නැගී මේ බත ඉදෙනවා. මුළු පළාතම සුවඳ විහිදෙනවා. මේ ආශ්චර්යය දැකලා සුජාතාව තමන්ගේ 16ට කිව්වා ගිහින් මේ දේවස්ථානයේ පිළිදගුම් කළ එන්නයි කියලා. යනකොට අපේ බෝසතාණන් වහන්සේ බුදු වෙන දවසනේ එදා දවසේ කිසි අදිෂ්ඨානෙන් නැතුව ශ්‍රී දේහියෙන් රැස් වී දෙමින් තිබුණා. මුළු පළාතම ආලෝක වෙලා තිබුණ උදේ පාන්දර. මෙතුමිය දියට පත්ලා දුවගෙන ඇවිල්ලා කිව්වා ආර්යාවිනි අද දේවතාවුන් වහන්සේ බිමට බැලලා ඉන්නවා කියලා. එහෙමනම් ඔබ අද මගේ දියණියක් කියලා මම පිළිගන්නවා. අද පටන් දාසකමින් මම මුදවනවා කියලා. එතුමියද සරුආභරණෙන් සරසවල තමන්ගේ මිතුරියන් එක්ක බොහොම ලස්සනට ඇඳ පැළඳගෙන පංචසූරිය නාමයේ සහිතව ස්වර්ණ භාජනයක මේ කිරිබත බෙදාගෙන ස්වර්ණ භාජනයක පියනින් වහලා ඉසමුදුනේ තියාගෙන පංචතෝරිය නාමයේ ඇතුව මේ දේවස්ථානයේ කියන්නේ අජපාල නුක්‍රමලට යමින් හිටියේ දේව පූජාව කරන චේතනාවෙන් දුරදීම සරුවඥන් වහන්සේ බුදු වෙන දාස පුදුමාකාර ආලෝකයකින් වැඩි සිටිය නිසා
එතුමියගේ හිතේ ඇතිවෙච්ච ප්‍රසාදයේ අපමණයි. එතුමිය හිතුවේ දේවතාවුන් වහන්සේ සිය විසින් මේ බැලලා ඉන්නවා කියලා මුහුණ බලන්නත් බය නිසා බිම් බලාගෙන නැමීගෙන ගිහිල්ලා ශ්‍රී හස්තයට මේ ස්වර්ණ පාත්‍රය නැත්තම් ස්වර්ණ භාජනය පිළිගන්නවා. පිළිගන්නලා පසන් පිටුල වැඳගෙන කිව්වානේ ස්වාමීනි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනාද මුදුන්පත් වේවා කියලා පස්සෙන් පස්සට ආවි. ඉතින් භාග්‍යවතුන් වහන්සේදා ඒ ශීරපාසේ වළඳලා සමවස්සුවෙන් වැඩ ඉඳලා සවස් වරුවේ බෝධි මණ්ඩලයට පැමිණ වජ්‍රාසනාරෝධව මාර පරාජයකට ලෝතුරා බුදු බවට පත් වේවදාලි අලුයම් වෙලාවේ. ඉතින් මෙතුමී හිතුවේ සැබවින්ම මේ දේවතාවුන් වහන්සේටයි මන් දානි දුන්නේ කියලා. නමුත් එදා කල්ප ලක්ෂයකට ඉස්සර පතාගනව පැතුමයි මේ ඉෂ්ට වුණේ. ඔය අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සත්සත්යවලා බ්‍රහ්මාරාධනේ පිළිගෙන බරණැස් නුවර සමීපයේ ඉසුපතනාරාම මිගදායේ අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. ඔය දේශනාව දසදහසක් ලෝක ධාතුවට කාණින් යවන අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රදාන අසංකේයයක් පිරිස සෝවාන් වුණ 18 කෝටියක් බ්‍රහ්මයෝ රහත් වුණ. මේ දේශනාවේ පවත්වලා දවස් 5ක් ඇතුළතදී මේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලා එක දවසකට එක නමකින් සෝවාන් වුණා. පස්වෙනි දවසේදී පස් දෙනා වහන්සේ මික්කාසු කරලා අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. ඒ දේශනා අවසානයේදී පස් දෙනා වහන්සේම ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව් පිළිසෙමියා ඥාන සහිතව අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. හරියට ওই දවසට පහෝදා මේ ධම්සක් දේශලා 6 වෙනි දවසේදී අලුයම් කාලයේදී පුදුම දෙයක් වුණා. ඒ කියන්නේ මේ යසකොළ පුත්‍ර ස්වාමින් වහන්සේ තාම සිටුවරයෙක්නේ. එතුමාගේ හිතේ පුදුම විදිහේ සංවේගයක් ඇති වුණා. ඒ කියන්නේ තමා රාත්‍රියේ මැදියේම නිින්දෙන් අවදි වුණා. නිින්දෙන් අවදි වුණා මේ ඊටාම ලස්සන දිව්‍ය මාලිගාවක් වාගේ කියේ මාලිගාව සොහොන් පෙට්ටනියක් වාගේ වැටුණා. නාටිකාවෝ තැන් තැන් වල වැතිරීගෙන නිදා ගන්නවා. ඒ අත මල කඳන් වගේ පෙනී ගියා. එතුමාට පුදුම විදිහේ මේ පිළිකුලක් ඇති වුණා. පිළිකුල ඇතිලා උපද්දුතං වතබෝ උපස්සට්ටං වතබෝ කියාගෙන මාලිගාවෙන් දැස්සා. මාලිගාවේ දොරවල් ඇරී තිබුණා. එවැනිම දොර කොටුවේ දොරත් ඇරී තිබුණා. මිරිවැඩි සංගල දාගෙන දැන් නංගනවා කොහේ හරි යන පැත්තකට Taman දන්නේ කොහෙද මේ යවෙන්නේ කියලා. ඉතින් මේ යන ගමනේදී හරියටම යවුනේ ඉසුපතනාරාමයේට. සරුවඥන් වහන්සේ එලිමහනේ ගහක් මුල තමයි වැඩ සිටියේ. මෙතුමා එන බව දන්නවා. එනිසා සරුවඥන් වහන්සේ ඇහෙන තෙක්මානේ උපද්දුතං වතබෝ උපස්සට්ටං වතබෝ කියා එන මේ සිටු පුත්‍රයාට කතා කළා. සිටු පුත්‍රේ මෙහි එන්න, මෙහි උපද්දරවයක් නැහැ, මෙහි දෝෂයක් විපත්තියක් නැහැ කිව්වම එතෙන්ද සමීප වුණා. සමීප වුණා මේ සිටු පුත්‍රයා පාත්දලා වැඳගෙන ඉන්න වෙලාවේ සරුවඥන් වහන්සේ දේශනාවක් පැවැත්තුවා. දාන කතාව, සීල කතාව, ස්වර්ග කතාව කියන තුනයි. කාමයන්ගේ ආදීනව, කාමයන්ගේ ඕකාර කියන ලාමක බව, කාමයන්ගේ සංකලේශ බව කියන පිළිකුල් බව, නැත්නම් කිලුට වෙන බව, ඊළඟට මේ නෛෂ්ක්‍රාම්‍ය ප්‍රතිපදාවේ අනුශාසන හරපාමින් ධර්ම දේශනාවක් කරනකොට සිටු පුත්‍රයාගේ හිතේ පුදුම සංසිඳීමක් ඇති වුණා. නීවරණ යටපත් වුණා. හිත සමාධිගත වුණා. සමාධිගත වෙනකොටම දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ මොහොතේදී ඒ සිටු පුත්‍රයා සෝවාන් මඟඵල නිවනටපත් වුණා. ඒ මොහොතේම පරිද්ද ඉල්ලුවාම එහි භික්ෂු භාවයෙන් පරිද්ද ලැබුණා. ඔය අතර උදෑසන එළිවෙන යාමේදී මේ කුමාරයා ගෙදර නැති බව මෞතුමියත් පියතුමත් ගෙදර සියල්ලෝම තේරුම් අරගෙන බොහොම අඬා සෙව්වා. සෙව්වා මේ අඩිපාර දිගේ ආව මේ සිටුවරයා. ඉතින් මෞතුමිය පෙරලි අඬනවා. ඔය අතර මේ සිටුවරයා මිරිවැඩි සංගල පාර දිගම ආවා. එනකොට හරියට බුදුරජාන් වහන්සේ ඉන්න තැනට එන්න ලැබුණා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ මේ සිටු පුත්‍රයා දැන් පැවිදි වෙලා ඉන්න බව නොපෙනෙන්න අදිෂ්ඨාන කළා. සිටුවරයා ඇවිල්ලා ස්වාමීනි මේ පැත්තේ සිටු පුත්‍රයෙක් ආවද? හොඳයි සිතානේ ඔහම වාඩි වෙන්න මෙතින්දෙම දකින්න පුළුවන් කිව්වා. මෙතින්දෙම දකින්න පුළුවන් කියපු නිසා සංසිඳුනි හිතින් වාඩි වුණා. එතුමාණන්වත් මේ දාන කතා, සීල කතාදී අනුපිළිවෙල දේශනේ පැවැත්තුවා. එතුමාද මේ දෙසුම් කෙලවර චතුස්සත්‍ය ආල සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වෙනකොට මේ පුත්‍ර ස්වාමීන් වහන්සේ පේන්න සැලැස්සුවා.
එවෙලාවේ සරුවඥන් වහන්සේ මේ සිටුවරයාට කියා හිටියා සිතාණෙනි ඔබ යම් බඳු ධර්මාභෝධයක් ලැබුවා නම් ඔබේ පුතත් ඒ ධර්මාභෝධය ලබාගෙන ඉන්නේ. ඉතින් මේ පුතා ඒ වෙලාවේ පියානන්ද කියන දහම් දෙසියුම අහලා තමයි රහත් උනේ. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ආසාවදාලා සිතාණෙනි ඔබ දැන් කැමති තමන්ගේ පුතා ගෙදරට කියන්නද මහානකම ඉන්නවා දකින්නද? අනේ සාදු සාදු ස්වාමීනි ගෙදර යනවට වඩා මේ වාගේ වාසනාවන්ත පැවිදි ජීවිතයක් ගෙවනවා දකින්න මම සතුටුයි. ඒ වෙලාවේදී මේ සිටුවරය ආරාධනා කළා ස්වාමීනි මේ මගේ පුත්‍රය ස්වාමීන් වහන්සේගේ මෑණියෝ බොහොම දුකින් පෙරලි අඬනවා. එතුමිය හිතට සනසිල්ලක් ලැබෙන්න අපේ නිවසේට දෙනම වහන්සේම වඩිනසේකවා කියලා දානෙටත් ඒක ආරාධනා කළා. ඒ ආරාධනීය අනුව නියමිත වේලාවට ඒ සිටුමාලිගයට බුදුරජාණන් වහන්සේත් යසකුල පුත්‍ර රහතන් වහන්සේත් පිටත් වී වැඩියා. ඇත්තටම එදා දවසේ මෞතුමියටත් අර විවාහපත් වී සිටි සිටු කුමාරිකාවන්ටත් මේ සිටුවරයාටත් පුදුමාකාර වාසනාවන්ත දවසක් වුණා. එදා සූදානම් කරගත් ප්‍රණීත දානවත්වීන් පූජා කළ වළඳවල අවසානයේදී එතෙන්දී තෙරුවන් සරණ ගියා. ඒ තෙරුවන් සරණ යන වෙලාවේදී දසෝ දහමින් ඒ මෞතුමිය සෝවාන් මගඵල නිවනටපත් වුණා. මෙන්න මේ ප්‍රවෘත්තිය සරුවඥන් වහන්සේ පහදා දුන්නේ ථානාන්තර දීවදාරණ අවස්ථාවේදී. ඒ කියන්නේ මේ සුජාතා සිටු දේවියේ කල්ප ලක්ෂයක් මෙහෙම පෙරම් පුරාගෙන ඇවිල්ලා බුදු වෙන අවස්ථාවේදී ශීරපායාසේ පූජා කරන්න සමර්ථ වුණා, වාසනාවන්ත වුණා. එතුමියගේ පැතුම පරිද්දෙන්ම රහත් වෙන පුත්‍රවණක් ලැබුණා. එතුමියගේ පැතුම පරිද්දෙන්ම සීලම උපාසිකාවන් අතුරින් තෙරුවන් සරණගේ පළමුවැන්න වුණා. සෝවාන් මඟඵල නිවන් සාක්ෂාත් කරගත්තා කියන එක සරුවඥන් වහන්සේ තුමිගේ චරිතාපදානයේ පහදා දෙමින් ධර්ම දේශනාවක් කළා. මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා යම් කෙනෙක් තමන්ගේ තුන්දොර සංවර කරගෙන කුසල ක්‍රියාවන් යෙදෙනවා නම් ඒ භවයෙන් භවයට කුසල ධර්මයන්ගේ ඵල විපාක වින්දනය කරමින් එන්න ලැබෙනවා. එවැගේම සංසාරයේ වශයෙන් දිව්‍ය මානුෂ බ්‍රහ්මාදී සම්පත් කොටෙක් ලැබුණත් ඒවා වෙනස් වෙන බැවින් වෙනස් නොවන සැපේ වෙන අමා මහ නිවන් සෝය සඳහාම ප්‍රාර්ථනා කරගෙන ආයතු බව හඳුන්වනවා. ඒ නිසා එතුමිය වැනි මහා පුණ්‍යවන්තයෝ කල්ප ලක්ෂ ගණන් දාන ආදී දසපාරමී පුරාගෙන ඇවිල්ලා තම තමාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා.